ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අද 2021 පෙබරවාරි 18 බ්‍රහස්පතින්දා සිරස්තන මාස 10ක් CID රඳවා තැබූ හිජාස් හිස්බුල්ලා පළමුවරට අධිකරණයට පාස්කු ප්‍රහාරය සමයේ ලංකාවට ගෙන්වූ බව කියන කඩු ගැන සොයන්න කාදිනල් හිමි නඩුමගට බසී. දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ඊයේ 13න් 7ක්ම කළුතරෙන් දෙවැනි රැල්ලේ මරණ ගන්න 400 පනේ. වවුනියාවේ නිවසකින් පුද්ගලනාශක බිම් බෝම්බ 148ක් මරාගෙන මරණ ඇදුම් කටල දෙකකුත් හමුවේ. අපිට දැන් බුද්ධ තොරතුරු ගලාගෙන එනවා. මෙරට පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පෙරට පත්වීමට එරෙහිව උසාවි ගිය SST මහත්වරුන්ට විවේචන. අපිට අහන්න වෙලා තියෙන එහෙමනම් ඇයි මේ කාන්තාව පොලිසියට ගන්නේ? ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Shatara Albis. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීම යන චෝදනා එල්ල වූ නීතිඥ හිජාස් හිස්බුල්ලා එළඹෙන මාර්තු 3 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි. සැකකාර හිජාස් හිස්බුල්ලා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ මාස 10කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ රඳවාගෙන විමර්ශන සිදු කිරීමෙන් පසුවයි. The big story. පාස්කු ඉරුදන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වීම පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීම යන චෝදනා මත නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ අප්‍රේල් 14 වනදායි. එම දෙපාර්තමේන්තුව හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් මාස 10කට ආසන්න කාලයක් දීර්ඝ විමර්ශනයක් සිදු කළා. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ ඔහු සම්බන්ධයෙන් ලබාගත් රැඳවුම් නියෝගය අවස්ථා කිහිපයකදී දීර්ඝ කරමින් එම විමර්ශනයේ උද්ෘත අධ්‍යයනය කළ නීතිපතිවරයා ඊයේ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිඥ හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම සිදුවීමට මූලික වූ පුත්තලම මුන්දරම ප්‍රදේශයේ මද්‍රසා පාසලේ විදුහල්පති මොහමඩ් ශකීල් නැමැත්තා ඊයේ රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණේද නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි. එය අනුව සැකකරුවන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. අමූලික අසාධාරණ චෝදනා 100ක් අපි දිනනවා මේකේ. හරි. ගිහිල්ලා නිදර්ශනයක් පස්සේ එන්න කතා කරමු. නීති කෘත්‍ය කැඳවනු ලැබුවේ මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ හිජාස් හිස්බුල්ලා නැමැති සැකකරු පුත්තලම කාරතිව් ප්‍රදේශයේ අල් සුහාරියා නැමැති මද්‍රසා පාසලේ අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමට සම්බන්ධ බවයි. ඔහු සභාපති දුරේ දරූ ස්වේද පර්ල් නැමැති සංවිධානය මෙම මද්‍රසා පාසලට පූර්ණ අනුග්‍රහය ලබා දී ඇති බවත් දරුවන් 56 දෙනෙකුට එහි ඉගැන්වීම් සිදු කර ඇති බවත් ඔහු සඳහන් කළා. ඉන් ළමුන් 26 දෙනෙකු වෙනම පන්තිකාමරයක් තුළ රඳවා 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා වූ කාලවකවානුව තුළ විශේෂ නේවාසික පුහුණුවක් ලබා දී ඇති බවද හෙළි කෙරුණා. සැකකරු එම පාසලට පැමිණ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද්ධයක වීඩියෝ දර්ශනයක් පෙන්වා ඊශ්‍රායලයේ කෙතුණුවන් මුස්ලිම් පල්ලි පාලනය කරන බවත් ඔවුන් බියගැන්විය හැකි එකම ක්‍රමය ශ්‍රී ලංකාවේ කෙතුණුවන්ට පහර දීමයයි ඉගැන්වූ බවත් ඉන් එක් සිසුවෙකු විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි දී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර්
සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කළා. ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා ලෙස හැඳින්වූ නෞෆ මෞලවි නැමැත්තා 2018 දෙසැම්බර් මාසයේදීද සහරන් හෂීම් 2019 ජනවාරි මාසයේදීද මෙම පාසලට පැමිණ දේශන පවත්වා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අනාවරණ කළා. අදාළ දේශනයේදී සහරන් හෂීම් ආගම බේරා ගැනීම සඳහා සටන් කිරීමට ධෛර්යය ඇත්තේ කාටදැයි විමසූ බව එම දේශනයට සහභාගී වූ දරුවෙකු සිය සාක්ෂි ලබා දීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවා. එමෙන්ම සහරන් හෂීම්ගේ සහෝදරයෙකු වන රිල්වාන් හෂීම්ද අවස්ථා කිහිපයකදී මෙම මද්‍රසා පාසලට පැමිණ බෝම්බයක් සහ තුවක්කුවක් ගලවා පෙන්වමින් ගිනි අවි පුහුණුවක් ලබා දී ඇති බවත් ක්‍රිස්තියානි පුද්ගලයන් මරන්නට ඕනේ යයි සඳහන් කළ බවත් එම දේශනයට සහභාගී වූ දරුවෙක් සාක්ෂි ලබා දුන් බවත් ඔහු කියා සිටියා. එමෙන්ම පාස්කු ඉරිදින කොළඹ කිංස්බරි හෝටලයට ප්‍රහාර එල්ල කළ මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක් නැමැත්තා 2019 වර්ෂයේ පෙබරවාරි මාසයේදී මෙම පාසල තුළ හමුදා පුහුණුවක් පවත්වා ඇති බවයි තවදුරටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු අනාවරණ කළේ. මෙම මද්‍රසා පාසල තුළ මෙවැනි ක්‍රියාකාරකම් සිදුවන බවක් එම පාසලට අනුග්‍රහය දැක් වූ ස්වේද පර්ල් සංවිධානයේ සභාපතිවරයා වූ හිජාස් හිස්බුල්ලා නොදැන සිටින්නේ කෙසේදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී ප්‍රශ්න කළා. වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඉන් ඊබ්‍රහීම් ඉල්හම් නැමැති ප්‍රහාරකයා ස්වේද පර්ල් සංවිධානයේ බහන්නාගාරික ලෙස කටයුතු කර ඇති බවත් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැති ප්‍රහාරකයා ස්වේද පර්ල් සංවිධානයට මදුරන් කුලිය ප්‍රදේශයෙන් පර්චස් 108ක ඉඩමක් පිළිදෙගෙන ලබා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි. මෙම කරුණු අනුව හිජාස් හිස්බුල්ලා නැමැති මෙම සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ 7.2 වගන්ති යටතේත් සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනත යටතේත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළහොත් ඇප ලබා දීමට මෙම මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා. ඉන් අනතුරුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා කියා සිටියේ මෙම සැකකරු මේ වන විටත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳුම් නියෝග මත සිටින්නෙකු බැවින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටද මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලයක් නොමැති බවයි. යම් හේකින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය නම් ඔහුගේ රැඳුම් නියෝගය අවසන් කළ යුතු බවද නීතිඥවරයා සඳහන් කළා. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල වූ කාලය තුළ කඩු 6000ක් මෙරටට ගෙන වූ බව කියන සිද්ධිය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නයි ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන ලෙසilla අගරදුගුරු අතියුතු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් ගොනු කළ රීඩ් පෙත්සමක් අද අභ්‍යාචනාධිකරණයේදී මුල්වරට කැඳවනු ලැබුවා. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ජාතික බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග, රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ රේගු අධ්‍යක්ෂ ජනරාල යන පාර්ශවයි. පෙත්සම්කාර කාදිනල් හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ප්‍රහාරයට ආසන්න කාලයේ කිසියම් පිරිසක් මෙරටට කඩු 6000ක් පමණ ආනයනය කර ඇති බවට ප්‍රහාරයෙන් පසු කළ විමර්ශනවලදී හෙළි වූ බවයි. සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරයේදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මොහමඩ් ඉබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ්ගේ අවශ්‍යතාවකට අනුව මොහමඩ් සත්තාර් නැමැත්තෙකු එම කඩු ගෙන්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. ඉන් මේ වන විට හඳුනාගෙන ඇත්තේ කඩු 600ක් පමණක් බවත් කඩු 5400ක් ගැන කිසිදු තොරතුරක් නොමැතිවීම සහ එම කඩු රට තුළ නිදැල්ලේ සැරසැරමින් තිබීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු පෙන්වා දුන්නා. කරුණු සලකා බැලූ දේ පුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් සිදු කර තිබෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව මීළඟ දිනයේදී කරුණු දක්වන ලෙස පෙත්සමේ වගඋත්තරකාර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු වගඋත්තරකාර ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත නොතෙසේ නිකුත් කළා. පෙත්සම ලබන මාර්තු මාස 5 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වවුනියාව නැදුන්කර්ණි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පුද්ගලනාශක බිම්බෝම්බ 148ක් සහ TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ 21ක් පොලිසිය අද සොයාගත්තා. එමෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යොදා ගන්නා ඇඳුම් කට්ටල දෙකක්ද සෙට්ටිකුළම් ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. වවුනියාව සෙට්ටිකුළම් පොලිස් වසමේ සින්න තම්පනේ ප්‍රදේශයේ කැලෑවක අඩි 2ක් පමණ ගැඹුරින් වළඳමා තිබූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක්ද පොලිසිය විසින් ඊයේ සොයාගත්තා. පොලිසිය පැවසුවේ කිලෝ 5ක් පමණ බරතිය ඇඳුම් කට්ටල දෙක LTTE සංවිධානයට අයත්ව පැවතිය බවයි. අදාළ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක ගොඩ ගන්න අවස්ථාවේදීද සක්‍රියව තිබූ අතර එය මෑතකදී වළඳමු ඒවා බවයි ආරක්ෂකාංශ පවසන්නේ. අනතුරුව මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක අධිකරණ නියෝගයකින් පසුව පොලිස් විශේෂකාර්ය බළකා බෝම්බ නිෂ්ක්‍රියාංශ නිලධාරීන් විසින් නිෂ්ක්‍රිය කිරීමට ඊයේ පසුවරුවේ කටයුතු කළා. අඩි 2ක් පමණ යටින් වලලත් පුදුලෙක් විසින් අදින මරාගෙන මැරෙන බෝම්බ කට්ටල දෙකක් හම්බ වුණා. නැවතත් LTTE සොසවීමක් තියනවද? ඒ
ඒක හිසෝසනවා නම් ඒකට සහභාගී වෙනවා නම් මොනතරම් මේ පුද්ගලයෙක් වුණත් අපි අත්අඩංගුවට අරගෙන ඒ නීතිමය ජාරුවෙන් කටයුතු කරනවා. මේ පිටුපස විශාල ජාලයක් කියනවා. ඒක ඇත්තද? ඔව් ඉතින් ජාලයක් තියෙනවා අනිවාර්යයෙන්ම. මොකද ත්‍රස්තවාදීන්ගේ සහ අන්තවාදීන්ගේ ඒ ජාලය ලෝක පුරා විහිදිලා තියෙන ජාලයක්. ඒක නිසා තමයි අපි පරිස්සමෙන් ඉන්නේ. ඒ කියන්නේ නැමතුම දැන්ට හොයාගෙන තියෙනවද මේක මෙහෙවන්නේ පිටරටවල ඉඳන්ද ලංකාවේ? නෑ මෙහෙමයි ලංකාවෙත් ඉන්නවා පිටරටත් ඉන්නවා. අපිට දැන් බුද්ධි තොරතුරු ගලාගෙන එනවා. කවුද අන්තවාදීන් කවුද ත්‍රස්තවාදීන් වලට උදව් කරන්නේ කවුද අයට මුදල් එවන්නේ මෙන්න මේ සම්බන්ධයෙන් අපිට දැන්ටමත් තොරතුරු ලැබී සිටිනවා. ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් අපි ක්‍රියාත්මක වෙනවා. මලාගෙන මර ඇඳුම් කට්ටේ සම්බන්ධ. ඒ ඝාතන ඉලක්කයක් තිබිලා තියෙනවද? නෑ ඒක තාම දන්නේ නෑ. ඊයේනේ අපි අරගත්තේ. ඒ කියන්නේ ඒක තාම විමර්ශන කටයුතු කරගෙන යනවා. මේ අතර පුපුරන ද්‍රව්‍ය රැස් කර අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳව බුද්ධ්‍යංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව වවුනියාව නැදුන් කරණී සේනපිලෝ ප්‍රදේශයේ පිහිටි නිවසක් පොලිසිය විසින් පරීක්ෂා කර තිබෙනවා. එහිදී බිම්බෝම් 148ක් අධිවලදී පුපුරන ද්‍රව්‍යයක් වන TNT වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 21ක් සහ ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.6ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අනතුරුව නිවසින් සිටි පුද්ගලයෙකුද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා රාජ්‍ය නොවන සංවිධානයක බිම්බෝම් ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙක්. ඔහු ඔඩ්ඩු සුඩාන් ප්‍රදේශයේ පදිංචි 32 වර්ධි පුද්ගලයෙකු වන අතර වළඳ මාතිබේදී හමුවන බිම්බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය මෙලෙස රැස් කර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මෙහි තිබී සොයාගත් බිම්බෝම්බ 148න් 22ක් සක්‍රිය තත්ත්වයෙන් පවතින බවයි පොලිසිය පැවසුවේ. පසුව සැකකරුව ත්‍රස් විමර්ශන කොට්ටාශය වෙත වැඩිදුර විමර්ශන සඳහා බාර දී තිබෙනවා. මෙතෙක් සිදු කර ඇති පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු LTTE සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණ වී නොමැති බවයි. බොහෝ දුරට මොවුන් කරන්නේ යුද මේවා ගත්ත හැටිය බෝම්බ ඉවත් කරපු හැටිය ඒ බෝම්බ යුද හමුදාවට බාර දිය යුතු යුද හමුදාවේ අධ්‍යක්ෂණය යටතේ කරන්නේ. නමුත් කොහොම හරි සමහර වෙලාවට හොරෙන් මේවා අරන් ගිහිල්ලා මසුන් මැරීම සඳහා දීවරයන්ට විකුණනවා. ඒක තමයි කරන්නේ. පාවිච්චි කරපු නැත්නම් පාවිච්චි කරන්න තැත් කරපු එක්ස්ප්ලෝසිව් තමයි දැන් මේ අපි ටිකෙන් ටික ගොඩ ගන්න. කොවිඩ් ආසාදිත මරණ 13ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි. ඊයේ වාර්තා වූ මරණ අතුරින් 7 දෙනෙකුම කළුතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක්. මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ ගණන 422ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඊයේ වාර්තා වූ මරණ 13ත් සමගයි. දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන අතර ඒ සමග ඔක්තෝබර් මාසයෙන් ආරම්භී දෙවන කොවිඩ් රැල්ලේ මරණ ගණන 400 ඉක්මවා තිබෙනවා. ඊයේ වාර්තා වූ මරණ 13 නුවරඑළිය, මග්ගොන, ආගරපතන, ගම්පොළ, නෑබොඩ, උතුරු කළුතර, පානදුර, කළුතර, වැඋඩ, නුගේගොඩ, බෝමුවල සහ පෑලියගොඩ යන ප්‍රදේශවලින් වාර්තා වුණා. ඉන් 7 දෙනෙකුම අයත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයටයි. බදුල්ල රිදීමාලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත කාන්තාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට යළි නිවස වෙත ඇවිවීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මෙලෙස කරුණු අනාවරණ කළා. ප්‍රතිකාරක මධ්‍යස්ථානයේ දින 7කට ආසන්න කාලයක් ගත කරලා මේ කාන්තාව 15 වෙනි දින නිවස කරා යොමු කරලා තියෙනවා. මේ කාන්තාව 16 වෙනි දින සන්ධ්‍යා භාගයේදී 19:90 ගිලන් රථයෙන් දුරකථන ඇමතුමක් අරන් මේ කාන්තාව අසාධ්‍ය නිසා බදුල්ල රෝහලට පිටත් කර යාවීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. කෙසේ වෙතත් ඒ අතරතුර රෝගය අසාධ්‍ය බැවින් මහියංගන රෝහලට ගෙනියන බව 19:90 ගිලන් රථයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මහියංගන රෝහලේ පැයක ආසන්න කාලයක් මේ රෝගියා රඳවා තියාගෙන සිටිය බව තමයි අපිට වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේ රෝගියා මිය යාමෙන් පස්සේ මේ ක්‍රියාවලියේ සෞඛ්‍ය සේවාවේ තියෙන යම් යම් අඩුපාඩු නිසා ඒ චෝදනාව මහජන සෞඛ්‍ය පරීක්ෂාවට යොමු වෙලා තියෙනවා. මේ ආසාදිතයා දින 10ක කාල සීමාවකින් පස්සේ නිවස කරා යොමු කිරීමේදී මේ රෝග ලක්ෂණ සම්බන්ධව සැලකිල්ලක් දැක්වුවේ නැද්ද කියන කාරණේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මියගිය පසුව කොවිඩ් ආසාදිතයෙකු බවට අනාවරණ වී ඇති පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් යලි PCR පරීක්ෂණයකට බඳුන් කරන්නයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යර්ථනා අධිකරණය අද තීරණය කළා. මෙම තීන්දුව ලබා දුන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි මොහමඩ් ඊබ්‍රා ලෙබ්බේ නැමැත්තෙකු විසින් ගොනු කළ පෙත්සමකට අදාළවයි. පෙත්සම්කරු පෙන්වා දී තිබුණේ මියගිය සිය පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවට රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබුණද ඔහු මෙයගේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් යන්න නිශ්චිතව තහවුරු කර ගැනීමට දෙවන PCR පරීක්ෂණයක් සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි. කොවිඩ් ආසාදිතයන් 722 දෙනෙකු ඊයේ මෙරටින් තහවුරු වූ අතර කොළඹින් 223ක්, ගම්පහින් 160ක්, රත්නපුරින් 75ක් සහ තවත් දිස්ත්‍රික්ක 17කින් ආසාදිතයන් 255 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. අද දිනේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 258ක්. මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 78000 ඉක්මවා මෙරටින් වාර්තා වී තිබෙන අතර ඉන් ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කළ ගණන 71000කට අධිකයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ දවස් 3-4 සමහර තැන්වල දවස් 5-6 රෝගීන්ට ගෙවල් වල ඇතුළට වෙලා ඉන්න වෙලා තිනවා රෝගී මධ්‍යස්ථානයකට යවනකම්. එක පැත්තකින් සෞඛ්‍ය අංශ කියනවා අපිට ඕන
තරම් ඉඩ තියෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙච්චර මේ ඉඩ තියෙනවා නම් මේ අතරමැදි මධ්‍යස්ථානවල මේ ගෙවල් වල අය මිනිස්සු දවස් 5ක් ඉන්නේ. දැන් මේ ගෙවල් වල ඉන්නකොට ස්වභාවිකව වෙන දේ තමයි රෝග ලක්ෂණ නැති වෙනකොට එයා හිතනවා ඇත්තටම මට මේ ලෙඩේ තියෙනවද? ඇත්තටම මගේ PCR වාර්තාව හරිද? මොකද මට කිසි ඇඟට අමාරුවක් නැහැ. අනිත් අයත් එක්ක සාමාන්‍ය විදිහට 4 වෙනි 5 වෙනි දවස් විදිහට හැසිරෙන්න ගන්නවා. මෙහාර මොකද්ද සිද්ධ වෙන්නේ? අර එක්කෙනෙක්ව අපි රෝහල් ගත කරනකොට තව 4-5 දෙනෙක්ව ගේ ඇතුලේ බෝ කරලා ඉවරයි. බස්නාහිර පළාතේ කොවිඩ් අවදානමට ගොදුරු වීමේ වැඩි ඉඩක් සහිත පුද්ගලයින්ට එන්නත ලබා දීම අදත් සිදු වූ අතර ඊයේ දිනය තුල පුද්ගලයන් 11680 දෙනෙකුට එන්නත් කරණය සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. එරු මේ දක්වා සමස්ත එන්නත්ලාභීන් ගණන 2,7843ක්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකීන්ටත් එන්නත ලබා දීම අද සිදු වූ අතර එම අධිකාරිය සභාපති විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතාද එන්නත ලබා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය මහතාද එන්නත ලබාගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එන්නත ලබා ගැනීම සඳහා නාරහින් පිට යුද හමුදා රෝහල වෙත අද පෙරවරුවේ පැමිණ සිටියා. වැක්සින් එක ගත්තා වූ වැක්සින් එක ගත්තා. මොකද මේ වැක්සින් එක කලින් විද ගන්න හිතුණාද? අවස්ථාව දුන්නා පාවිච්චි කළා. සියලු සත්වයෝ මරණයට බියයිනේ. දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නෝනලටත් දීලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නෝනලට දුන්නු බව මම දන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එක ගැහුවා. ඊයේ අපේ මීටින් එක තිබ්බා සම්බන්ධීකරණ කමිටුව ගොඩාක් සෙනග ඇවිත් තිබ්බා. ඇත්තටම පන ගැහි හිටියේ. මම හිතන්නේ මේ රෝගය මර්ධනය කරගන්න පුළුවන් එකම විදිහ තමයි මේ ඉන්ජෙක්ෂන් එක. ඒතර ඔබතුමිය මේ පැණියක් ගත්තද? නෑ කවදාවත් ගත්තේ නෑ. මම මිත්‍යාව නෙවෙයි අදහන්නේ විද්‍යාව. තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටුවේ සමාරම්භක රැස්වීම අද පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. තිරසර සංවර්ධන අරමුණු සඳහා වන මෙහෙයුම් කමිටුවේ සමාරම්භක රැස්වීම අද පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම මෙහෙයුම් කමිටුවේ පසුබිම සහ අරමුණු පැහැදිලි කෙරුණා. තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය අනුව සංවර්ධන අරමුණු 17ක් සහ ඉලක්ක 169ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. 2030 වන විට එම අරමුණු කරා යාම වේගවත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම් කමිටුවක්ද පත් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරන්නේ. මෙරට දත්ත විධිවත් වේකරාශී කරමින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට ඉටු කළ යුතු කාර්යභාරය අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණා. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව ඉදිරි පාර්ලිමේන්තු වාරයේදී සභාගත කර විවාදයක් ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව එළි දක්වලා නැහැ නිත්‍යානුකූල. අපි ඉල්ලුම් කරා පාර්ලිමේන්තුවේ මෙය සභාගත කරන්නයි කියලා. එය ඉෂ්ට කරලත් නැහැ. දේශපාලන පළිගැනීම් පිළිබඳව කොමිෂන් සභාවට අමතරව විශේෂ ජනාධිපති කොමිසමකුත් පත් කරනවා. මාස 3ක් ඇතුළත ඒ විශේෂ ජනාධිපති කොමිසමට වාර්තාවක් ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. අර පළවෙනි වාර්තාව පදනම් කරගෙන ඉදිරියට ගන්නා වූ ක්‍රියාමාර්ගයන් පිළිබඳව දැනුවත් කරනවා. අපි වහාම රජයට කියන්න කැමතියි ඊළඟ පාර්ලිමේන්තු දිනේම මේ කොමිෂන් සභා වාර්තාව සභාගත කරලා ඒ සතියෙම අපිට අවශ්‍යයි ඒ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව පුළුල් විවාදයක්. රජයේ විවේචනය කරන දේශපාලන නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අරමුණින් යම් යම් ක්‍රියාදාමයන් සිදු වෙනවා නම් ඒක අපි දකින්නේ පියගුළු දේශපාලන ක්‍රියාවක් හැටියට. දැන් මේ වාර්තාව ඔබතුමාලා කිව්වා මේ අතට හම්බුනේත් නැහැ දැකලත් නැහැ කියලා. හිතට තරම් යකා කළු නැත්නම් එන ගමන අපිට පේනවා. පාර්ලිමේන්තුවේ ඉඳලා ජනාධිපති කාර්යාලයට විනාඩි 15ක 20ක ගමනක් තියෙන්නේ. මාසයකට කිට්ටු වෙනවා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ නැහැ. සැකයක් තියෙනවා. මේ නිල කොමිෂන් වාර්තාව අප්‍රේල් 29 වෙනිදා වෙනකම්ම නිකුත් නොකර අර විශේෂ කොමිසමේ නිර්දේශ ටිකත් අරගෙන එන්න ආණ්ඩුව කුමන්ත්‍රණය කරනවාද කියලා. ආණ්ඩුව ඇතුලේ විවේචන කරන අයටත් ගහන අතරේ මේ ආණ්ඩුවට විකල්ප බලයක් වෙන්න පුළුවන් අයව නිෂ්ක්‍රිය කරන්න. විශේෂයෙන්ම මේ විශේෂ ජනාධිපති කොමිෂමට පුළුවන් ව්‍යවස්ථාවේ 81 වෙනි වගන්තියේ යටතේ ප්‍රජායිතිය අවුරුදු 7කට අහිමි කරලා ඡන්දේ ඉල්ලන්නත් ඡන්දේ දාන්නත් නොහැකි තත්වයක් ඇති කරවන්න. මේක ඇත්තටම කෙලින් මූණට මූණ දේශපාලනය කරන්න තියෙන බය නිසා සිදු කරන ක්‍රියාදාමයක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම කෙලසෙන ආකාරය කටයුතු කිරීමට තැත් කරන මේ ආණ්ඩුවේ ප්‍රධානීන් පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ඉන්න සෙසු පක්ෂවල නියෝජිතයන් මේකේ කෙලින් ස්ථාවරයක් ගනී කියලාත් අපි බලාපොරොත්තු වෙනවා. අන්තිමේදී පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයකින් අනුමත කර ගැනීමට උත්සාහයක් තියෙන බවත් අපි දකිනවා. නමුත් අපිට විශ්වාසයි පාර්ලිමේන්තුවේත් මේක පරාජයට පත්වේවි.
මෙරට සම්පත් බහුජාතික සමාගම්වලට පැවරීම කඩිනම් කිරීම සඳහා වත්මන් අනපනත් නොතකා එම බලය කමිටුවකට පැවරීමට කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ හයිට් පිටියේ පැවති විරෝධතා රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පහුගිය සඳුදා මහින්ද රාජපක්ෂ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා ෆාස්ට් ට්‍රැක් වේගවත් මාර්ගයකින් ආයෝජන කැඳවන. ඒ කියන්නේ මොකද්ද? සල්ලි එන්න කොහෙන්ද කියලා මහ බැංකුව බලන්න ඕනේ නේ. පරිසර හානියක් තියෙනවද කියලා මධ්‍යම පරිසර අධිකාරිය බලන්න ඕනේ නේ. රටේ තියෙන අනපනත් වලට අනුව ඉඩම් පවරගත්තද කියලා බලන්න ඕනේ නේ. හතර ගොඩනැගිල්ල ප්‍රාදේශ සභාවෙන් අනුමැතිය ගන්න ඕනේ නේ. හතර ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ගන්න ඕනේ නේ. කවුද ඕන? ඔන්න කමිටුව. මුදල් අමාත්‍යාංශ ලේකම් ආටිකල නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිමල් පෙරේරා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා කම්කරු අමාත්‍යාංශ මායා පතිරණ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් රත්නායක සංජය මොහොට්ටාල විසාකා අමරසේකර ආදියගෙන් කමිටුවක් පත් කළා තියෙන මොකද්ද? වේගවත් මාර්ගය රටේ සම්පත් බහුජාතික සමාගම් මත පැවරීම සඳහා එකම කමිටුවකින් තීන්දුවක් අරගෙන දියත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. හැබැයි මාස 15කට කලින් කිව්වේ සම්පත් රකින්න නායක. අද ෆාස්ට් ට්‍රැක් එකේ සම්පත් විකුණන නායක. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් මර්ධනයෙන් නැත ලබා දීම පිළිබඳව ඇතුළු දේශපාලන නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක් දැන්. අර ඉන්දියාවෙන් හම්බුණ වැක්සින් ලක්ෂ 5ක් නිකන් හම්බුණා. ඒකත් මොකද්ද කරන්නේ? දැන් ඔක්කොම කට්ටිය පැත්තකින් තියලා ඔන්න മന്ത്രിවරු 225 දෙනාට එක ගහන. එන්නත ගේන්නේ නැහැ කියලා කෑකේ. දැන් ගෙනාවට පස්සේ ගහගන්න නැහැ කියලා ඉන්නවා. ඉතින් අපි හැමදාම මහජනයා 200ක් හම්බ වෙනවා. ඉතින් අපිට ආරක්ෂාවක් ඕනේ. හින්දා මම ඒක ගත්තා. මේ රටේ අන්තිම පුරවැසියාටත් එන්නත ලබා දෙන තෙක් ජනතා විමුක්ති පෙරමුණේ අපි නම් එන්නතක් ගහගන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තින් 225නේ මං හිතන්නේ 150ක් විතර 60 වැඩි ඇති. මාත් ඇතුළු. ඒ නිසා ඒක මේ මහ එකක් නෙවෙයි. ඒ ප්‍රමුඛතා අනුපිළිවෙල යන්න කියලා තියෙද්දි හැන්ද අපේ තියෙන අය තමයි බෙදාගන්නේ. ඒ නිසා ඒගොල්ලෝ ඉන්ජෙක්ෂන් එක ඒගොල්ලන්ටම ගහගන්න. ඔබතුමාගේ දුව ඇතුළු පිරිසකට මම හිතන්නේ විදේශ සේවයේ සිද්ධිවල 3 වෙනි ලේකම් තනතුර දීලා තියෙනවා. ඉල්ලලා තිබුණ එක ඒක ලැබිලා තියෙනවා. ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරන අය අරින්න ඕනේ. ආණ්ඩුවට විරුද්ධව ඇරියොත් වෙන්නේ මොකද? ඒ තැන්වල ගිහලා ආණ්ඩුවට විරුද්ධව ඒ රටවල් වල මතවාද ගොඩනගනවා. ඔබතුමා විමල් වීරවංශ මැතිතුමාට පහර දෙන්නේ මම හිතන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ මම කවදාවත් විමල් වීරවංශයට පහර දීමක් කරයි කියලා කොහෙද තියෙන්නේ කියන්නේ? පහර දෙන අයගෙන් ආණ්ඩුවන ඔබේ පිටුපස්ස සිටින්නේ කවුද කියලා. එහෙම නැත්නම් බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් ආණ්ඩුවන ඔබ පිටුපස්ස සිටිනවද කියලා. එවැනි ප්‍රශ්නයකට උත්තර දෙන්න මම පේන කරුවෙක් නෙවෙයි. පොහොට්ටුව පක්ෂයෙන් කියනවා දැන් විමල් වීරවංශ මහතාට ඕන නම් යන්න අයින් වෙලා යන්න කියලා. ජනතා විමුක්ති පෙරමුණ විමල් වීරවංශ මැතිතුමාට ওই වගේම කිව්වා. විමල් වීරවංශ මැතිතුමාගේ නික්ම යෑම තමයි ජනතා විමුක්ති පෙරමුණේ අවසානයේ ආරම්භය බවට පත් වුණේ. පසුගිය යාපාලන ආණ්ඩුවත් එක්ක එකට ගනුදෙනු කරමින් ඉඳලා අද ඊ අපිට එකතු වුණු සමහර පුද්ගලයන් මේ අපේ පක්ෂයේ ගොඩනැගීමේ ඉතිහාසය දන්නේ නැති නිසා විමල් වීරවංශ මැතිතුමාගේ කාර්යභාරය දන්නේ නැති නිසා අවලාද නගන පුංචි දරුවෝ කෑ ගැහුවට වැඩිහිටියෝ කලබල වෙන්නේ නැහැ. පිස්සන් කෑ ගැහුවට දොස්තරලා කලබල වෙන්නෙත් නැහැ. ශ්‍රී ලංකා රජයට බහුතර අයිතිය හිමිවන පරිදි ලංකා IOC සමාගමටද කොටස් හිමිවන රාජ්‍ය සමාගමක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කළමනාකරණය කිරීමට ඉන්දියාව එකඟත්වය පළ කළ බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. එමෙන්ම යාපනයේ දූපත් කිහිපයක් චීන සමාගමකට ලබා දුන් බවට එල්ලවන චෝදනාවලටද අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දුන්නා. 2003 පෙබරවාරි 7 වෙනිදා එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව මෙම ටැංකි වසරකට එක ටැංකියක් ඩොලර් 1000ක් වැනි මුදලකට ටැංකි 99ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට වසර 35කට බදු දීමට කටයුතු කළා. ඒ කියන්නේ 2038 වසර දක්වා මේ ටැංකි බදු දුන්නා. එයින් තවමත් ගෙවී තියෙන්නේ වසර 18ක් පමණයි. විස්තරාත්මක බදු ගිවිසුමක් අත්සන් කරන්න එවකට සිටිය ආණ්ඩුවවත් ඉන් පසුව බලයටපත් වුණු ආණ්ඩුවවත් කටයුතු කළේ නැහැ. අපි ඉන්දියානු ආණ්ඩුව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ටැංකි කළමනාකරණය කිරීමේ අයිතිය ලංකා කයින්ද තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමි වෙන ඉතිරි කොටස් ටික ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමි වෙන සමාගමකට පැවරීමට එකඟතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් වුණා. විස්තරාත්මක සාකච්ඡා අවසන් වුණාට පස්සේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පෙර විවෘත පත්‍රිකාවක් කරා එකඟතාවයේ සියලුම කරුණු
කරුණු ජනතාව ඉදිරියේ තැබීමට එයින් ඉදිරිපත් වෙන ප්‍රයෝජනවත් අදහසුත් අඩංගු කරගෙන තමයි අවසාන වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළා මේ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ යාපනයේ දූපත් ලබා දීම සම්බන්ධව වාර්තා වෙනවා රටේ. දූපත් ලබා දීමක් නෙවෙයි. ඇත්තම සිදු වුණේ යාපනයේ දූපතක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ලබාගෙන ආණ්ඩුව විසින් ටෙන්ඩර් කැඳවීමක් කළා. එහි ටෙන්ඩර් කැඳවීමේදී වඩාත් පිළිගත හැකි ලන්සුව ඉදිරිපත් කරලා ඒ ටෙන්ඩරේ හිමි කරගෙන තියෙන්නේ චීන සමාගමක්. මෙරට ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් වූ බිම්ෂානි ජාසිංහාරච්චි මහත්මියගේ වෘත්තීය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනී සිටින බව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදය පවසනවා. අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. බිම්ෂානි ජාසිංහ ආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිදුරයට පසුගියදා උසස්වීම ලැබුවේ නියෝජ්‍ය පොලිස්පතිදුරයට පත් පළමු නිලධාරිණී ලෙස මෙරට ඉතිහාසය අලුත් කරමින්. නමුත් එම පත්කිරීම බලරහිත කරන්න ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32 දෙනෙකු ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. ජාසිංහ ආරච්චි මහත්මිය මදුරයට පත් කෙරුණද එම පත්කිරීමට අදාළ රෙගුලාසිවල කාන්තා යන වචනය නොමැති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. එබැවින් කිසිදු පොලිස් නිලධාරණයකට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය නොහැකි බව පෙත්සම්කරුවන් පවසා තිබෙනවා. මෙම පත්කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව පවසන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම පත්කිරීම බලරහිත කරමින් නියෝගයක් ලබා දෙන ලෙසයි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසදය අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙත්සම් ගොනු කළ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. දින දෙක තුනක කාලය තුල අපි දැක්කා එතුමියගේ පත්වීමට විරුද්ධව පුරුෂ නිලධාරීන් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඒතර කාන්තාව පොලිස් සේවයට බඳවා ගත්තම තමුන්ගේ හැකියාව, දක්ෂතාවය, කුසලතාවය මත ඉහළට යෑමේ අවකාශය ඔවුන්ට තියෙන්න ඕන. කාන්තාවක් වීම තුල ඒ අවස්ථාව දෙන්න නැත්නම් ඒක කාන්තාව වෙනස් කොට සැලකීමක්, පහත් කොට සැලකීමක් හැටියට තමයි අපි දකින්නේ. ඒ නිසා කාන්තා මන්ත්‍රීවරයන්ගේ සංසන්දය හැටියට අපි බලවත් අප්‍රසාදය මේ ගැන අපි පළ කරනවා. ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය, ප්‍රථම ජනාධිපතිතුමිය තිලින කරපු රාජ්‍යයක් විදිහට, රටක් විදිහට අද දවසේ ඊටාම කනගාටුදායක අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා එතුමියගේ රැකියාවේ සුරක්ෂිතතාවය වෙනුවෙන් අපි සියලු දෙනාම එකාමෙන් පෙනී සිටිමු. ඒ වගේම මේ රටේ අග්‍රවිනිශ්චයකාර තනතුර ගන්න පුළුවන් නම් ශිරානි බණ්ඩාරනායක මැතිණියට, ඒ වගේම මේ රටේ අධිකරණ ඇමතිකම ගන්න පුළුවන් නම් තලතා අතුකෝරළ මැතිණියට නියෝජ්‍ය පොලිස්පති ධූරයක් කාන්තාවකට කරන්න බැරි වෙයි කියලා මම හිතන්නේ නැහැ. අපිට අහන්න වෙලා තියෙන්නේ එහෙමනම් ඇයි මේ කාන්තාව පොලිසියට ගන්නෙ? එහෙමනම් මුලින්ම තිබුණ කාන්තාවන්ට පොලිසිය තහනම්, කාන්තාවන්ට හමුදාව තහනම්. එහෙමනම් ඒගොල්ලන්ට දාන්න තිබුණා. ඕගොල්ලන්ට සුදුසු වෙන්නේ කුස්සිය උයාගෙන ඉන්න එක විතරයි දිලිව කියන්න තිබුණා. මහජන ආරක්ෂක අමාත්‍ය රියාද් මිනරල් ආචාර්ය සරත් වීරසේකර මහතාද අද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. ඇත්ත වශයෙන්ම මම ඊටාම කනගාටු වෙනවා ඒ වගේ දෙයක් කිරීම ගැන. ඒ වගේම තමයි අපි ඇත්ත වශයෙන්ම පොලිසියක් හැටියට අපි ආඩම්බර වෙන්න ඕනේ. මොකද කාන්තාවකට නියෝජ්‍ය පොලිස්පතිකම ලැබීම ගැන. ඉතින් ඒ වගේම තමයි ඒ කාන්තාවට මම හිතන්නේ ජාත්‍යන්තර සම්මානයකුත් මීට සති කිහිපයකට ලැබුණා. මම හිතන්නේ ඒ නඩුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. නැවතත් අද දෙරණ සමග තවත් පුවත් කිහිපයක් දැන්. රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පස්වරුවේ දියුරුම් දී තිබෙනවා. මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු ලෙස රාජ්‍ය අමාත්‍යාංශ දෙකක් ඉදිරිපත් කිරීමත් සමග නව දියුරුම් දීම සිදු වූ බවයි ජනාධිපති මාධ්‍යාංශය නිවේදනය කළේ. ගාල්ල අලුත්වල බාන්දල් ගොඩල්ල ප්‍රදේශයේ පසුගියදා විදුලිය විසඳවීමක් පිළිසකර කිරීමට ගිය විදුලි සේවකයෙකුට ප්‍රදේශවාසියෙක් පහර දී තිබෙනවා. ඒ දිගින් දිගටම විදුලිය විසඳවීම සිදුවන බවට චෝදනා කරමින් අදාළ පහරදීම හේතුවෙන් විදුලි සේවකයන් ප්‍රදේශයේ විදුලි බලය ලබා නොදීම නිසා ප්‍රදේශවාසීන් එල්පිටියේ ගාල්ල මාර්ගය අවහිර කරමින් ඊයේ විරෝධතාවයක නිරත වුණා. පසුව එම ස්ථානයට පැමිණි බටපොළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ බද්දේගම විදුලි ඉංජිනේරුවරයා ගම්මානයට යලි විදුලි සැපයීම ලබා දීමට පියවර ගත්තා.
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු දෙන්නකෝන් මහතායර්තය ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමක නියෝජිතයන් යයි පවසා අහුන්ගල්ල පාතේකම යෝගාශ්‍රම විහාරස්ථානයට පැමිණි පිරිසක් එහි විහාරාධිපති හිමියන් බියගන්වා රුපියල් ලක්ෂ 15ක කප්පම් මුදලක් ඉල්ලා තිබෙනවා. අදාළ පිරිස විහාරස්ථානයට පැමිණ කප්පම් ඉල්ලා සිටින ආකාරය විහාරස්ථානයේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. සිද්ධියට අදාළව පුද්ගලයන් 5 දෙනෙකු බලපිටිය ප්‍රදේශයේ නිවසක සිටියේදී අද පසුරුවේ අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අතර නෝටන් රිච් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුද වන බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේ. වත්තල මුතුරාජවෙල කොම්පෝස්ට් අංගනයේ අද පසුරුවේ ගින්නක් හටගත් අතර කොළඹ ගිනිනිවන ඒකකයේ සහ නාවික හමුදා ගිනිනිවන සේවකයන් මෙන්ම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාදයකව මෙවන විටත් ගින්න නිවීම සඳහා උත්සාහ දරමින් සිටිනවා. සුබ රාත්‍රියක්.